ආයුබෝවන්. හරි. දැන් අපි සූදානම් වෙන්නේ 20 වෙනි එපිසෝඩ් එක සාකච්ඡා කරන්න. අපි තාමත් ඉන්නේ ලෙසන් 1 එකේ 1.2 යටතේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කොටස අධ්‍යයනය කරමින් ඉන්නේ. අපි අන්තිමට අවසන් කරා 19 වෙනි එපිසෝඩ් එකෙන් ආවස්තික පිරිවැය පිළිබඳව හැකියාව මායිම් ඇසුරින් සාකච්ඡා කරා. දැන් අපි සූදානම් වෙන්නේ 20 වෙනි එපිසෝඩ් එක යටතේ අපිට හම් වෙන ප්‍රධානතම සංකල්ප 4ක් පිළිවෙලට නිවැරදිව සරලව ඉගෙන ගන්න. එතකොට මෙතනදී අපි සාකච්ඡා කරනවා 20 වෙනි එපිසෝඩ් එකෙන් ළමයි හැකියාව මායිම් ඇසුරෙන් පූර්ණ සේවා නියුක්තිය, සේවා වියුක්තිය, නිෂ්පාදන කාර්යක්ෂමතාවය සහ ආර්ථික කාර්යක්ෂමතාවය. වැඩිපුර ප්‍රශ්න ඇහෙන නිතර ප්‍රශ්න ඇහෙන කොටස් කීපයක්. ඒ නිසා අපි වැඩිපුර මේකට වැඩි බාර තැබීමක් කළා. මම මේක පැහැදිලි කරන්න යම් කාලයක් අරන් මේ ටික පිළිවෙලට කරන්නේ. මොකද හැකියාව මායිම් වල නිතර ප්‍රශ්න අහන කොටස් වල එක තැනක් තමයි මේ ආර්ථික කාර්යක්ෂමතාව, නිෂ්පාදන කාර්යක්ෂමතාව, පූර්ණ සේවා නියුක්තිය, සේවා වියුක්තිය සංකල්ප. මේ හතරම මම එකම කොටසක එකම එපිසෝඩ් එකක සාකච්ඡා කරනවා. එහෙනම් මුලින්ම ඔබ කරන්න ඕනි යන්න ඇප් එකට. ඇප් එකට ගිහලා ඇප් එකේ ලෙසන් 1 එකට යන්න. 1 එකේ 1.2 යටතේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කොටසේ අපි දාලා තිනවා 20 වෙනි එපිසෝඩ් එක. ඒකට අදාළ ටියුට් එක නිබන්ධනය print out එකක් තියෙනවා. PDF එකක් තියෙන්නේ නිබන්ධනේ. PDF එක download කරලා print out එක ගන්න. අභ්‍යාසයත් එක්කමයි තියෙන්නේ. මේක සම්පූර්ණ පිටු 9ක කොටසක් ළමයි. එකේ ඉඳන් 9 වෙනකන් තියෙන පිටු ටික print out එකක් අරගෙන ඒ ටියුට් එක ඔබේ අතට අරගෙන මේ වීඩියෝ එක බලන්න සූදානම් වෙන්න. right. එහෙනම් මම සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ සංකල්ප ටික. right. එහෙනම් බලමු බෝඩ් එක දිහා. අංක 1. ළමයි පළවෙනියට කතා කරන්නේ අපි කතා කරන්නේ පූර්ණ සේවා නියුක්තිය. බලන්න මම මේක පහසුව සඳහා මේ බෝඩ් එක තියෙන ඉඩත් එක්ක මම බෝඩ් එක කොටස් 4කට බෙදා ගන්නවා ළමයි. පළවෙනි කොටසට මම මෙහෙම ගන්නවා. මෙන්න පළවෙනි කොටස. 1. පළවෙනි එකේ කතා කරනවා මම පූර්ණ සේවා නියුක්තිය. මොකද්ද සංකල්පය ළමයි? පූර්ණ සේවා නියුක්තිය. බලමු බෝඩ් එකේ දිහා. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මොකටද? මම නිර්වචනය ගන්නවා. වර්තමාන නිෂ්පාදනය සඳහා යොදාගත හැකි සෑම නිෂ්පාදන සම්පතක්ම නිෂ්පාදනයට උපයෝජනය කිරීම. බාහන නිර්වචනය මොකද්ද පූර්ණ සේවා නියුක්තිය කියන්නේ? වර්තමාන නිෂ්පාදනය සඳහා යොදාගත හැකි සෑම නිෂ්පාදන සම්පතක්ම නිෂ්පාදනයට උපයෝජනය කිරීම. පූර්ණ සේවා නියුක්තිය. ළමයි පූර්ණ සේවා නියුක්තිය කිව්වහම අපේ මිනිස්සු හැමෝටම මතක් වෙන්නේ ළමයි හැමෝම වැඩ කරනවා කියන එක. පොඩක් මම පැත්තක ගන්නම් ළමයි මෙන්න මේ කොටස බලන්න. මම මෙතන පැහැදිලි කරන්නම්. ඔයා දන්නවා දැනටත් අහලා තියෙනවා මොන බලකායද? ශ්‍රම බලකාය කියලා එකක්. දෙර බලන්න. ළමයි මෙන්න මේ ශ්‍රම බලකාය තුල ඉන්නේ right වයස අවුරුදු 15ට වඩා වැඩි ජනගහණයෙන් දැනට හැකියාවක් කරන්න පුළුවන් මට්ටමක පසුවන වයස අවුරුදු 15ට වඩා වැඩි අයගෙන් අපි කතා කරා කලින් පූජ්‍ය පක්ෂය, හරි ගෘහණියන්, ආබාධිතයින්, පූර්ණකාලීන ශිෂ්‍යයින් ඒ කට්ටිය අයින් වුණාම ඉදිරි කොටස වයස අවුරුදු 15ට වඩා වැඩි මෙන්න මේ කොටස අයින් වෙන්න ඕනේ. එතකොට පූජ්‍ය පක්ෂය, පූර්ණකාලීන ශිෂ්‍යයින්, ගෘහණියන්, ආබාධිතයින් ඔන්න ඔය කොටස අයින් වුණාම ඉතිරි කොටස ඉන්නවා ඒ කට්ටිය තමයි ශ්‍රම බලකායට අයිති. සාමාන්‍ය වයස අවුරුදු 15ට වැඩි කියන අදහස අපි ගන්නෙ
දැනට 15ට වැඩි කොටස තමයි ශ්‍රම බලකායට අපි අයිති කියලා කියන්නේ. ඒ කට්ටියගෙන් සමහරට ඔබ මේ වෙනකොට පූර්ණකාලීන ශිෂ්‍යෙක් ඉගෙන ගන්නවා. ඒ නිසා ඔබ ශ්‍රම බලකායට අයිති නෑ. පූජ්‍ය පක්ෂය වයස අවුරුදු 15ට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත් ශ්‍රම බලකායට අයිති නෑ. ගෘහණියන් ඉන්නවා ගෙදරට වෙලා වැඩක් කරන්නේ නැතුව ගෙදරට වෙලා ගෙදර විහිම් පිහිම් කටයුතු කරන අය. ඒ කට්ටිය වයස අවුරුදු 15ට වඩා වැඩි ඕගොල්ලන්ගේ අම්මා වෙන්න පුළුවන්. එයා ශ්‍රම බලකායට අයිති නෑ. ශ්‍රම බලකායට අයිති වයස අවුරුදු 15ට වඩා වැඩි අර පිරිස ඉවත් වුනහම ඉතිරි කොටස. මෙන්න මේ ශ්‍රම බලකාය අපි කොටස් දෙකකට කඩනවා ළමයි. සේවා නියුක්ත පිරිස සහ සේවා වියුක්ත පිරිස. බලන්න හොඳට බෝඩ් එක දිහා. අපි හිතමු ළමයි ශ්‍රම බලකාය තුල 1000ක් ශ්‍රම බලකාය ඉන්නවා. ශ්‍රම බලකාය කීයක් ඉන්නවද ළමයි? 1000ක් ඉන්නවා. 10 මේ රේවා නියුක්ත සේවා නියුක්ත කියන්නේ දැනට රැකියාවක් කරන රැකියාවක නිරත වෙන පිරිස. අපි තුමු 800යි කියලා. එහෙනම් ශ්‍රම බලකාය 1000ක් නම් ඒකෙන් 800ක් සේවා නියුක්තයි කියන්නේ දැනට රැකියාවක නිරත වෙනවා නම් ඉතුරු 200 රැකියාවක් නොකරන නැත්නම් ජොබ් එකක් හොයන. දැන් ඔයා දන්නවා වයස අවුරුදු 22යි 23යි 25යි තාම ජොබ් එකක් හොයනවා කියලා එහෙම කියනව නේද? අන්න ඒ අය සේවා වියුක්ත පිරිසට එනවා. ජොබ් එකක් හොයනවා. ජොබ් එකක් කරන්නේ ජොබ් එකක් හොයනවා. රැකියාවක නිරත වෙනවා නම් අන්න සේවා නියුක්තයි. නිරත වෙන්නේ නැත්නම් සේවා වියුක්ත. හැබැයි නිරත වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ගෙදර ඉන්න ඔයගොල්ලන්ගේ අම්මලා ඉස්කෝලේ යන ඔයාලා පූජ්‍ය පක්ෂ ආබාධිත්වෝ මේකට එනවද? නැහැ. මේක පැහැදිලි කරන්නේ වෙන මේ 13 වසරේ තියෙන අන්තිම පාඩම. ශ්‍රම බලකාය ජනගහනේ ඒවැදි මේ විස්තරාත්මක කතා කරනවා. දැනට මම මෙන්න මේ සංකල්පය පැහැදිලි කරන්න මේක අවශ්‍ය නිසා තමයි ගත්තේ. හරිද ළමයි මේ සේවා නියුක්ත පිරිස 800නේ. සේවා නියුක්ති අනුපාතිකය කියන්නේ මොකටද? සේවා නියුක්ති අනුපාතිකය කියන්නේ ශ්‍රම බලකායෙන් සේවා නියුක්ත වෙච්ච පිරිස ප්‍රතිශතයක් විදිහට ගත්තොත්. හරිද 10න් 800ක් සේවා නියුක්ත නම් සේවා නියුක්ති අනුපාතිකයේ 100ට කීයද? 80යි. එහෙනම් සේවා වියුක්ති අනුපාතිකය කියන්නේ ශ්‍රම බලකාය 1000ක් ඉන්නවා. එහෙනම් ශ්‍රම බලකායෙන් සේවා වියුක්ති ප්‍රතිශතය පෙන්නනවා. එතකොට සුළු කරොත් 20ක් එනවා. එහෙනම් මට කියන්නේ මේ ආර්ථිකයේ සේවා නියුක්ති අනුපාතිකයේ 80යි. සේවා වියුක්ති අනුපාතිකයේ 100යි. 120යි. එතකොට නියුක්ති අනුපාතිකය වියුක්ති අනුපාතිකය දෙක එකට එකතු කරොත් හැම වෙලේම කීයක් වෙන්න ඕනිද? 100ක් වෙන්න ඕන. ළමයි පූර්ණ සේවා නියුක්තියක් කියලා කියන්නේ මෙන්න තියෙනවා නිර්වචනය කියන්න ආයි පාරක් මාත් එක්ක. වර්තමාන නිෂ්පාදනය සඳහා යොදාගත හැකි සෑම නිෂ්පාදන සම්පතක්ම නිෂ්පාදනයට උපයෝජනය කිරීම. පූර්ණ සේවා නියුක්තියක් තියෙනවා කියන්නේ ශ්‍රම බලකාය ඇතුලේ ඉන්න හැම මිනිස්සෙක්ම රැකියාවක නිරත වෙනවා. එහෙනම් මෙන්න බලන්න සේවා නියුක්ති අනුපාතිකය 100ට කීයක් වෙනවද? 100ට 100යි. එහෙනම් පූර්ණ සේවා නියුක්තියකදී සේවා නියුක්ති අනුපාතිකය 100ට කීයද? 100යි. එතකොට සේවා වියුක්ති අනුපාතිකය කීයක් වෙන්න ඕනිද? 0යි. එහෙනම් පූර්ණ සේවා නියුක්තියක් තියනවා කියන්නේ ආර්ථිකයේ සේවා නියුක්ති අනුපාතිකය 100ට 100යි. ඒ කියන්නේ හැම මිනිස්සෙක්ම වැඩ කරන ශ්‍රම බලකාය රැකියාවක නිරත වෙන්න සුදුසු අය. පැහැදිලි. එතකොට පූර්ණ සේවා නියුක්තියක් කිව්වහම අපේ ඔළුවට ගන්න අදහස ශ්‍රමය විතරයි පූර්ණ සේවා නියුක්ත. නැහැ ළමයි. පූර්ණ සේවා නියුක්තිය කිව්වහම මේ සංකල්පෙදිවා ඉගෙන ගන්න ඕනේ. භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ මේ සියලු නිෂ්පාදන සම්පත් සේවා නියුක්තයි. පුරංගච්ච කුඹුරු නැහැ. වහලා දාපු කර්මාන්ත ශාලා නැහැ. අතහැරලා දාපු හිස් ඉඩම් නැහැ. හරි මේ රටේ වර්තමාන නිෂ්පාදනයට ගන්න පුළුවන් සෑම සම්පතක්ම කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ සියලුම සම්පත් නිෂ්පාදනයට යොදාගෙන. හරි එහෙනම් පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මොකක්ද කියලා අදහස වාට තේරෙනවා. ළමයි පූර්ණ සේවා නියුක්තියකදී සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තිය කියන සංකල්පයේදී හැකියා මායිමෙන් මේක පැහැදිලි කරලා දෙන්නේ කොහොමද කියන එක ඊළඟට බලමු. හරියට අපි බලමු. මම මූලයට අවතල හැකියා මායිමක් ගන්නම් බලන්න ළමයි.
මෙන්න මේ හැකියා මායිම ඇඳලා සාමාන්‍යයෙන් අපි පැහැදිලි කරන්න ගන්න ප්‍රධාන භාණ්ඩ යුගල කියන්නේ මොන භාණ්ඩයි x භාණ්ඩයි කියන්නේ y භාණ්ඩයි. එහෙමනේ බලන්න x භාණ්ඩයි y භාණ්ඩයි. එතකොට පූර්ණ සේවා නියුක්තියක් තියෙනවා කිව්වහම නිෂ්පාදන සංයෝගය තියෙන්නේ හැකියා මායිම මතද තුලද? සාමාන්‍යයෙන් දැක්ක ගමන් හැමෝටම මතක් වෙන්නේ පූර්ණ සේවා නියුක්තියනේ. හරි හැමෝම වැඩ කරනවානේ. පූර්ණ සේවා නියුක්තියක් තියෙනවා නම් හැමෝම වැඩ කරනවා නම් අනිවාර්යෙන් සංයෝගය හැකියා මායිම මත. ඒක වැරදි ළමයි. පූර්ණ සේවා නියුක්ති සංයෝගයක් හැකියා මායිම මත පිහිටනවා නම් ඒක කාර්යක්ෂම පූර්ණ සේවා නියුක්තියක්. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ පූර්ණ සේවා නියුක්තිය ප්‍රභේද දෙකයි. හැකියා මායිම මත පිහිටන්නේ ළමයි කාර්යක්ෂම පූර්ණ සේවා නියුක්තිය බලන්න. හැකියා මායිම තුල පිහිටන්නේ ළමයි අකාර්යක්ෂම පූර්ණ සේවා නියුක්තිය. හරිද? එහෙනම් කවුරු හරි පූර්ණ සේවා නියුක්තිය කිව්වහම කියනවා නම් හැකියා මායිම මත පිහිටන්නේ පූර්ණ සේවා නියුක්තිය නිමැවුම වැරදි. ඒ කියන්නේ හැමෝම වැඩ කළාට 100% කාර්යක්ෂමව වැඩ කරන්නේ නැත්තම් මතට යන්න බෑ. එහෙනම් කාර්යක්ෂම පූර්ණ සේවා නියුක්ති නිමැවුමක් නම් හැකියා මායිම මත පිහිටනවා. නමුත් පූර්ණ සේවා නියුක්ති නිමැවුමක්වත් අකාර්යක්ෂම නම් හැකියා මායිම තුල පිහිටනවා. පැහැදිලි? ඒතර මේ තමයි අංක 1 පූර්ණ සේවා නියුක්තිය. සංකල්ප 4ක් තියෙනවා අපිට කතා කරන්න. right. ඒ පූර්ණ සේවා නියුක්තිය කිව්වහම ඔළුවේ තියාගන්න ඕනේ මත විතරක් නෙමෙයි තුල පිහිටන්නත් පුළුවන්. අංක 2 බලන්න මම දෙවෙනි එක ගන්නවා මේ විදිහට. දෙවෙනි එක තමයි ළමයි සේවා වියුක්තිය. මොකද්ද දෙවෙනි එක? සේවා වියුක්තිය. ළමයි සේවා වියුක්තිය නිර්වචනයක් තියෙනවා බලන්න මම බෝඩ් එකට ගන්න. හරි. සේවා වියුක්තිය කියන්නේ වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි නිෂ්පාදන සම්පත් වලින් කොටසක් නිෂ්පාදනයට යොදා නොගැනීම නැත්නම් භාවිතා නොකිරීම right බලමු එහෙනම් පූර්ණ සේවා නියුක්තිය නිර්වචනය කියන්නේ වර්තමාන නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි යොදාගත හැකි සෑම නිෂ්පාදන සම්පතක්ම නිෂ්පාදනයට උපයෝජනය කිරීම. සේවා වියුක්තිය කියන්නේ වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි නිෂ්පාදන සම්පත් වලින් කොටසක් නිෂ්පාදනයට භාවිතා නොකිරීම. ඒ කියන්නේ කොටසක් නිෂ්පාදනයට අරන් නැහැ. සේවා වියුක්තිය. සේවා වියුක්තිය තමයි මේ තියෙන්නේ බලන්න ළමයි මේ. මෙතන බැලූ බැල්මට 1000න් 800ක් වැඩ කරලා 200ක් වැඩ කරන්නේ නැහැ නේ. එහෙනම් සේවා වියුක්තිය අනුපාතික 100ට කියන්නේ 20යි. ළමයි පූර්ණ සේවා නියුක්තියක් කියන්නේ 100%ක් සේවා නියුක්තයි. මෙදී එහෙම අවස්ථාවකදී හැර අනික් හැම අවස්ථාවකම මෙල සේවා නියුක්ති අනුපාතය 99ක් වුණා නම් 101ක් සේවා වියුක්තයි නේ. එහෙනම් සේවා වියුක්තියකදී ශ්‍රම බලකාය තුල රැකියා නොකරන කෙනෙක් හරි ඉන්නවා. පැහැදිලි? එහෙනම් සේවා වියුක්තියක් කියන්නේ මෙන්න මේ වර්තමාන නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් නිෂ්පාදන සම්පත් වලින් කොටසක් නිෂ්පාදනයට පාවිච්චි කරන්නේ. පැහැදිලි? එතකොට මෙතනදී ළමයි අනිවාර්යයෙන්ම ශ්‍රමය ගැන කියද්දි ශ්‍රමය කියන්නේ රැකියා නොමැති පිරිසක් ඉන්න රැකියා හොයන පිරිසක්. ඔයගොල්ලෝ අර මේකේ වගේ මතක තියාගන්න මේකේ මම කොහොනේ පූර්ණ සේවා නියුක්තියක් තියනවා කියන්නේ හැම සම්පතක්ම නිෂ්පාදනයට යොදා ගන්න. පුරන් වෙච්ච කුඹුරු නෑ, වහලා දාපු කර්මාන්ත ශාලා නෑ, අතහැරලා දාපු ඉඩම් නෑ. හරි හැම මිනිස්සෙම රැස්සාවක් කරනවා. හැබැයි සේවා වියුක්තියක් කියද්දි ඒකේ අනිත් පැත්ත. ශ්‍රමය විතරක් නෙමෙයි ළමයි. පුරන් වෙච්ච කුඹුරු තියෙනවා, අතහැරලා දාපු කර්මාන්ත ශාලා තියෙනවා. හරි නිෂ්පාදනයට යොදා ගන්න නැති හිස් ඉඩම් තියෙනවා. අන්න සේවා වියුක්තිය. කොටසක් නිෂ්පාදනයට අරන්නේ. පැහැදිලි?
අර ඒ නිසා අපි කියනවා සේවා වියුක්තියක් කියද්දී ශ්‍රමය පමණක් නෙවෙයි අනිකුත් සාධකත් සේවා වියුක්තයි කිය. එහෙනම් මම මෙන්න කතා කරනවා බලන් ඉන්න. ළමයි සේවා වියුක්තියකදී නිෂ්පාදන සංයෝගය කොහේ පිහිටයිද? ළමයි මෙන්න සේවා වියුක්තියක් තියෙනවා කියන්නේ නිෂ්පාදන සම්පත් සියල්ල නිෂ්පාදනයට යොදා ගන්නවද නැද්ද? නෑ, කොටසක් නිෂ්පාදනයට යොදා ගන්නේ නෑ. පැහැදිලි? කොටසක් යොදා ගන්නෑ. එහෙනම් නිෂ්පාදනයට සියලු සම්පත් නිෂ්පාදනයට උපයෝජනය කරොත් භාවිතා කරොත් විතරයි හැකියාව මායම මතට යන්න පුළුවන්. එහෙනම් සේවා වියුක්තියක් තියෙනවා නම් අනිවාර්යෙන් නිෂ්පාදන සංයෝගය කොහෙද පිහිටන්නේ? හැකියාව මායම තුල. එහෙනම් මතක තියාගන්න සේවා වියුක්ති නිමැවුමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිෂ්පාදන සංයෝගය හැකියාව මායම තුල. මොකද සේවා වියුක්තියක් කියන්නේ කොටසක් රැකියා කරන්නේ සියල්ල නිෂ්පාදනයට යොදාගෙන නැහැ. එහෙම අවස්ථාවක හැකියාව මායම මතට එන්න බෑ කවදාවත් නිමැවුම්. එහෙනම් ඔන්න දෙවෙනි සංකල්පය. එහෙනම් අපි යමු ළමයි තුන්වෙනි සංකල්පෙට. අංක 3. බරපතල සංකල්ප දෙකක් අන්තිමට ඉතුරු වෙලා තියෙනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාව. බලන්න. නිෂ්පාදන කාර්යක්ෂමතාවය. මම නිර්වචනයක් ගන්නවා බලන් ඉන්න. නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ළමයි. හරි. ඔන්න බලන්න නිර්වචනය මම බෝඩ් එකේ ගන්නවා. සම්පත් නාස්තිය ශූන්‍ය කරමින් කියන්න සම්පත් නාස්තිය ශූන්‍ය කරමින් කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබාගත හැකි උපරිම නිමැවුම් ප්‍රමාණය ලබා ගැනීම. කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාව කියන්නේ සම්පත් නාස්තිය ශූන්‍ය කරමින් කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබාගත හැකි උපරිම නිමැවුම් ප්‍රමාණය ලබා ගැනීම. ඒ කියන්නේ මෙන්න මේ වචන ටික අල්ලගන්න ළමයි. නාස්තියක් නැහැ. අපතේ යාමක් නැහැ. පිරිවැයවමයි. කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉට වෙනවා කියන්නේ නාස්තියක් නැහැ, අපතේ යාමක් නැහැ, පිරිවැයවමයි. පිරිවැයවමයි. මේ නාස්තියක් අපතේ යාමක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ කාර්යක්ෂමයි කියන එක. නාස්තිය ශූන්‍යයි කියලා කියනවනේ මේගොල්ලෝනේ. නාස්තිය ශූන්‍යයි කියන්නේ ළමයි අපත යන්නේ නැහැ. උපරිමේම කරනවා. උපරිම කාර්යක්ෂමයට යනවා. හැදෙලි. ඒතර මෙතනදී කිසියම් යෙදවුම් ප්‍රමාණයක උපරිම නිමැවුම් ප්‍රමාණය ලබා ගන්නවා කියන්නේ දැන් කාර්යක්ෂමතාවයේදී කතා කරොත් මම මෙහෙම හිතන්නේ මම පොඩි උදාහරණයක් ගන්න එකක්. ඔන්න යෙදවුම්. මෙන්න නිමැවුම්. මේ ටිකක් වැදගත් ඕගොල්ලන්ට. සමහර අවස්ථාවල හරි අපි හිතමු ළමයි බාස්සුන් නෑල 4 දෙනෙක් මොකක්ද කලින් කියන්නේ නැති මේ උදාහරණ. බාස්සුන් නෑල 4 දෙනෙක් පුටු 200ක් හදනවා. බාස්සුන් නෑල 4 දෙනෙක් පුටු 200ක් හදනවා. 4 දෙනෙක් පුටු කීයක් හදනවද? 200ක් හදනවා. හිතන්න. දැන් පුටු බාස්සුන් නෑල 4 දෙනෙක් පුටු 200ක් හැදුවනේ. දැන් ඒ බාස්සුන් නෑල 4 දෙනාම පුටු හදනවා 300ක්. කියන්නේ වචනේ බාස්සුන් නෑල 4 දෙනාම පුටු කීයක් හදනවද? 300ක්. මොකද වෙලා තියෙන්නේ? පෙර පැවති යෙදවුම් ප්‍රමාණයෙන්ම කියන අයපාර පෙර පැවති යෙදවුම් ප්‍රමාණයෙන්ම පෙරට වඩා වැඩි නිමැවුමක් ලබාගෙන කියන අයපාරකේ වචනේ පෙර පැවති යෙදවුම් ප්‍රමාණයෙන්ම පෙරට වඩා වැඩි නිමැවුමක් ලබාගෙන. පැහැදිලි. තව මෙහෙම කියන්න. කලින් නිමැවුම කීයද? 200යි.
කලින් 200ක් හැදුවේ බාස්සුන්නල කී දෙනෙක්ද? 4 දෙනෙක්. දැන් 200 හදන්නේ දෙන්නෙක්. එහෙනම් මෙහෙම ගත්තොත් පෙර පැවති නිමැවුමම පෙරට වඩා අඩු යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගැනීම. පෙර පැවති නිමැවුමම පෙරට වඩා අඩු යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගැනීම. ඒත් හරිද? ඒත් හරි. පැහැදිලි? එකක් පෙර පැවති යෙදවුම් ප්‍රමාණයෙන් පෙරට වඩා වැඩි නිමැවුමක් ලබා ගැනීම. දෙක පෙර පැවති නිමැවුම පෙරට වඩා අඩු යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගැනීම. කාර්යක්ෂමතාවය පිළිබඳ අදහසක් දෙන්න ඕන හින්දා මම මෙහෙම කිව්වේ ළමයි. හරි මතක තියාගන්න නිෂ්පාදන කාර්යක්ෂමතාවයේදී සම්පත් නාස්තිය ශූන්‍ය කරමින් කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබාගත හැකි උපරිම නිමැවුම් ප්‍රමාණය ලබා ගන්න. නාස්තියක් නැහැ අපතේ යාමක් නැහැ. right මම මෙන්න මේක පැහැදිලි කරලා මෙන්න මේ අපි කතා කරපු නිෂ්පාදන කාර්යක්ෂමතාව නැමැති නිෂ්පාදන සංයෝගය කොහොමද හැකියා මායිමකින් පෙන්වන්නේ කියලා පෙන්වන්න ඉන්නේ. ළමයි නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉටු වෙනවා කියන්නේ මෙන්න ලක්ෂණ ටික. කියන්න. නාස්තිය බිඳුවයි ශූන්‍යයි. අපතේ යාම අපතය නෙමෙයි අපතය බිඳුවයි. ඒ කියන්නේ නාස්තියක් නෑ අපතේ යාමක් නෑ. තව කියන වචනයක් ළමයි පිරිවැය අවමයි. right බලමු මම රූප සටහනක් ගන්නවා බලන්න රූප සටහන දිහා ළමයි මෙන්න හැකියා මායිම මූලයට අවතල මෙන්න තියෙනවා x භාණ්ඩ මෙන්න තියෙනවා y භාණ්ඩ නිෂ්පාදන කාර්යක්ෂමතාව හැකියා මායිමකින් පෙන්වන්න කිව්වොත් මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ඇඳලා මේ හැකියා මායිම මත පිහිටන බලන්න ඕනෑම නිෂ්පාදන සංයෝගයක් මොන කාර්යක්ෂමතාවයෙන් යුක්තද කියන්න මොන කාර්යක්ෂමතාවයෙන් යුක්තද නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. ඇයි එහෙම කියන්නේ? මතක තියාගන්න නිෂ්පාදන සංයෝගයක් හැකියා මායිම මත පිහිටනා නම් උපරිම කාර්යක්ෂම වෙන්න ඕනේ. මොකද උපරිම කාර්යක්ෂම උනේ නැත්තම් මතට එන්න බෑ. එහෙනම් නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉටු වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදන සංයෝගයේ ආර්ථිකයේ හැකියා මායිම මත ඉන්න ඕනේ. එහෙනම් හැකියා මායිම මත පිහිටන ඕනෑම නිෂ්පාදන සංයෝගයක් මොන කාර්යක්ෂමතාවයෙන් යුක්තද? නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. පැහැදිලි? ඕනි මේකක්. මේක මත තියෙන ඕනි මේකක්. ආර්ථිකයේ උපරිම නිෂ්පාදන සංයෝග ඕනිම එකක් නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඇති වෙනකොට කොන්දේසි දෙකක් තියෙනවා. එක පළවෙනි එක තමයි බලන්න මම මෙතනම දාන්නම් ළමයි ඉඩ පළවෙනි කොන්දේසිය තමයි එක පූර්ණ සේවා නියුක්තියක් පැවතීම. පූර්ණ සේවා නියුක්තියක් තියෙනවා කියන්නේ හැමෝම වැඩ කරන්න ඕනේ. වර්තමාන නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි සෑම නිෂ්පාදන සම්පතක්ම නිෂ්පාදනයට උපයෝජනය වෙන්න ඕනේ. හරි පුරාංග වෙච්ච කුඹුරු නෑ වහලා දාපු කර්මාන්ත ශාලා නෑ. අන්න එහෙම පූර්ණ සේවා නියුක්තියක් තිබුණේ නැත්තම් ළමයි ජීවිතේට හැකියා මායිම මතට එන්න පුළුවන්ද බැයිද? බෑ. හැකියා මායිම මත පිහිටන ඕනිම සංයෝගයක් අනිවාර්ය නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටු වෙන්න නම් අනිවාර්යෙන් ඒක පූර්ණ සේවා නියුක්තිය යුක්ත වෙන්න. දෙක තමයි අංක 2 හැකියා මායිම මත පිහිටන පූර්ණ නිෂ්පාදන සංයෝගයක් වීම. මොකද්ද ළමයි මේ පූර්ණ නිෂ්පාදන සංයෝගයක් කියන්නේ? මත ඉන්න ඕනි. කානේ පූර්ණ සේවා නියුක්තියක් තිබ්බට වැඩක් නැහැ. හැකියා මායිම මත ඉන්න බෑනේ. අන්න ඒ වගේ තමයි. එහෙනම් මතක තියාගන්න අංක 3 නිෂ්පාදන කාර්යක්ෂමතාව නිර්වචනයක් දෙන්න. සම්පත් නාස්තිය ශූන්‍ය කරමින් කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබාගත හැකි උපරිම නිමැවුම් ප්‍රමාණය ලබා ගැනීම නිෂ්පාදන කාර්යක්ෂමතාව. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටු වෙද්දී නිෂ්පාදන සංයෝගය අනිවාර්යයෙන්ම හැකියා මායිම මත ලක්ෂයක පිහිටනවා. අනිවාර්යයෙන්ම මත පිහිටනවා.
නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටු වෙනකොට කොන්දේසි දෙකයි. පළවෙනි එක පූර්ණ සේවා නියුක්තිය, දෙක පූර්ණ නිෂ්පාදනයක් වීම. පැහැදිලි? එහෙනම් අන්තිම සංකල්පයට යන්න. අන්තිම එකට බරපතල සංකල්පයක් මොකද්ද? 4 ආර්ථික කාර්යක්ෂමතාව. මොන කාර්යක්ෂමතාවද ළමයි? ආර්ථික කාර්යක්ෂමතාව. මේ මුළු බෝඩ් එකම පාවිච්චි කරන්න වෙනවා මේ කොටසට. ආර්ථික කාර්යක්ෂමතාව නිර්වචනය කරනවා. බලන්න නිර්වචනේ. සම්පත් නාස්තියකින් තොරව මහජනතාවගේ උවමනාවලට ගැලපෙන ප්‍රශස්ත නිමැවුම බිහි කිරීම සඳහා සම්පත් වෙන් කිරීම. කියන මාත් එක්ක මේ නිර්වචනය ආයි පාරක්. සම්පත් නාස්තියකින් තොරව මහජනතාවගේ උවමනාවලට ගැලපෙන ප්‍රශස්ත නිමැවුම බිහි කිරීම සඳහා සම්පත් වෙන් කිරීම. මහජනතාවගේ උවමනාවලට ගැලපෙන ප්‍රශස්ත නිමැවුම බිහි කිරීම සඳහා සම්පත් වෙන් කිරීම. එතකොට මතක තියාගන්න ආර්ථික කාර්යක්ෂමතාව ඉටු වෙනවා කියන්නේ මහජනතාවගේ උවමනාවලට ගැලපෙන නිමැවුම බිහි වෙනවා. මහජනතාව කැමති නිමැවුම බිහි වෙනවා. මහජනතාවගේ උවමනාවලට ගැලපෙන නිමැවුම බිහි වෙනවා. පැහැදිලිද? එතකොට නිෂ්පාදන හැකියා මායින් වක්‍රයක් මම මෙහෙම ගත්තොත් මෙන්න මේ නිෂ්පාදන හැකියා මායින් වක්‍රය මූලයට අවතල නිෂ්පාදන හැකියා මායින් වක්‍රය අපි ගත්තොත් මම මෙහෙම ගන්නම් මස් සහ මාළු කියලා. භාණ්ඩ වර්ග දෙක මස් සහ මාළු. මස් සහ මාළු නිපදවන ආර්ථිකයක නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්ත නිෂ්පාදන සංයෝග කියන්නේ මොනවටද? මේ හැකියා මායිම මත පිහිටන ඕනිම සංයෝගයක් නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. හැබැයි ආර්ථික කාර්යක්ෂමතාව කියන්නේ මේකට නෙමෙයි. මහජනතාවගේ කැමැත්ත මොකද්ද? මහජනතාවගේ උවමනාවලට ගැළපෙන නිමැවුම මොකද්ද? අපි තුමු මේ ආර්ථිකයේ මස් සහ මාළු නිපදවන ආර්ථිකයන්නේ නේ. මස් සහ මාළු නිපදවන ආර්ථිකයක මස් සහ මාළු කියන ಜಾති දෙකම නිපදවල නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්ත සංයෝග තමයි මේ තියෙන්නේ හැකියා මායිම් මත ලකුණු කරලා. හැබැයි මේ හැම සංයෝගයක්ම ආර්ථික කාර්යක්ෂමතාවයෙන් යුක්ත වෙන්නේ ආර්ථික කාර්යක්ෂමතාවයෙන් යුක්ත වෙන්නේ මේ එක ලක්ෂයයි එක සංයෝගයයි. අන්න ඒකට අපි කියන්නේ ප්‍රශස්ත නිමැවුම. හරි අපි හිතමු මේ රටේ මිනිස්සු වැඩිපුර කැමති මාළු වැඩියෙන් කාලා මස් අඩුවෙන් කන්න නම් මහජනතාවගේ ඌමනාවලට ගැලපෙන ප්‍රශස්ත නිමැවුම මාළු වැඩිපුර කාලා මස් අඩුවෙන් කන එක. එහෙනම් මාළු වැඩියෙන් නිපදවන මස් අඩුවෙන් නිපදවන මෙන්න මේ වගේ හැකියා මායිම මත පිහිටන සංයෝගයක් තමයි ප්‍රශස්ත නිමැවුම හෙවත් මොකක් කියලා කියන්නේ? ආර්ථික කාර්යක්ෂමතාවය ඉටු කරන නිමැවුම කියන්නේ. පැහැදිලි? දැක්කද වෙනස? එහෙනම් හැකියා මායිම මත පිහිටන සෑම නිෂ්පාදන සංයෝගයක්ම නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. හරිද වැරදිද? හරි. හැකියා මායිම මත පිහිටන සෑම නිෂ්පාදන සංයෝගයක්ම ආර්ථික කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. හරිද වැරදිද? වැරදි. නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්ත හැකියා මායිම මත පිහිටන සංයෝග අතරින් මහජනතාවගේ උවමනාවලට ගැලපෙන ප්‍රශස්ත නිමැවුම බිහි කිරීමට සම්පත් වෙන් කරන එක.
නැත්තම් ප්‍රශස්ත නිමැවුම බිහි කරන සංයෝගයේ නිපදවන එක තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආර්ථික කාර්යක්ෂමතාව. පැහැදිලිද? ඒ අනුව ආර්ථික කාර්යක්ෂමතාව ඉටු වෙනකොට මේ ප්‍රශස්ත නිමැවුම බිහි වෙනකොට ළමයි කොන්දේසි දෙකක් තියෙනවා. මොනවද කොන්දේසි දෙක? මෙන්න එහෙමම ගන්නම් මේ කොන්දේසි දෙක මම මෙතනට. එක තමයි ආර්ථික කාර්යක්ෂමතාව ඉටු වෙන්න නම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්න ඕනි. මෙන්න පළවෙනි කොන්දේසිය. දෙවෙනි එක තමයි වැදගත්ම එක සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. එහෙනම් මොකටද ආර්ථික කාර්යක්ෂමතාව කියන්නේ මාත් එක්ක ආයි පාරක් සම්පත් නාස්තියකින් තොරව මහජනතාවගේ උවමනාවලට ගැළපෙන ප්‍රශස්ත නිමැවුම බිහි කිරීම සඳහා සම්පත් වෙන් කිරීම. ඒ අනුව ප්‍රශස්ත නිමැවුම් බිහි වෙනවා කියන්නේ මහජනතාවගේ උවමනාවලට ගැළපෙන නිමැවුම් බිහි වෙනවා කියන්නේ හැකියාව මායම මත පිහිටන නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්ත සංයෝග අතරින් මහජනතාවගේ උවමනාවලට ගැළපෙන නිමැවුම බිහි කිරීම. මේ දින ප්‍රශස්ත නිමැවුම්. මස් සහ මාළු නිපදවන ආර්ථිකයක මහජනතාව මාළු වලට වැඩි කැමැත්තක් දක්වනවා නම් මෙන්න ආර්ථිකයේ ප්‍රශස්ත නිමැවුම්. මාළු වැඩියෙන් හදන මස් අඩුවෙන් හදන හැකියා මායිම මත පිහිටන කාර්යක්ෂම සංයෝගය තමයි මොන නිමැවුමද? ප්‍රශස්ත නිමැවුම හෙවත් ආර්ථික කාර්යක්ෂමතා නිමැවුම කියලා කියන්නේ. මෙතනදී එක නිෂ්පාදන කාර්යක්ෂමතාව පළවෙනි කොන්දේසිය. මොකද ආර්ථික කාර්යක්ෂමතාව ඉටු වෙන්න නම් අනිවාර්යෙන් ඒ සංයෝගය නිෂ්පාදන කාර්යක්ෂමතාවේ ඉටු වෙලා හැකියා මායිම මත පිහිටන්න ඕනි. දෙක සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මොකටද? ඇත්තටම සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේදී වෙන්නේ ළමයි අර මහජනතාවගේ කැමැත්තට උවමනාවලට ගැළපෙන නිමැවුම බිහි කරන්න අර ආර්ථිකය සතුව තියෙන සීමිත සම්පත් ටික කර්මාන්ත දෙක අතර බෙදලා වෙන් කරනවා. ඒක ඇත්තටම වෙන්නේ දැන් අපි උදාහරණයකට ගත්තොත් මෙන්න මෙතන මෙන්න මේ වගේ සංයෝගයක් ගත්තොත් රටේ ශ්‍රමිකයෝ ඉන්නවා නම් 100ක්. මෙන්න මෙතනදී ශ්‍රමිකයෝ 100ම මස් කර්මාන්තේ එක්කෙනෙක්වත් මාළු කර්මාන්තේ දීවර කටයුතු වල නිරත වෙන්නේ නැහැ. බැරිලා හරි මෙන්න මේ වගේ මැද තැනකට ගියොත් ශ්‍රමිකයෝ 50ක් මස් කර්මාන්තේ කුකුල් ගොවිපළ වල වැඩ කරද්දී ශ්‍රමිකයෝ 50ක් දීවර කර්මාන්තේ වැඩ කරයි. මෙන්න මේ වගේ තැනකට ගියොත් ශ්‍රමිකයෝ 100ම මාළු අල්ලන්න දීවර කර්මාන්තේ වැඩ එක්කෙනෙක්වත් ගොවිපළවල කුකුල් ගොවිපළ වැඩ කරන්නේ නැහැ. හැබැයි මෙන්න මේ වගේ නිමැවුමක් බිහි කරන්න ගියොත් ශ්‍රමිකයෝ 100 මෙතන ළමයි 80ක් විතර දීවර කර්මාන්තේ වැඩ කරලා 20ක් විතර මස් කර්මාන්තේ වැඩ කරයි. ගොවිපළවල. අන්න ඒ විදිහට පර මහජනතාවගේ උවමනාවලට ගැළපෙන ප්‍රශස්ත නිමැවුම බිහි කිරීමට කර්මාන්ත දෙක අතර සම්පත් බෙදලා වෙන් කරන එක තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව කියන්නේ. මෙන්න මේකේ කොන්දේසිය තමයි මතක තියාගන්න. ආන්තික පිරිවැය සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉටු වෙනකොට ආන්තික පිරිවැයයි ආන්තික ප්‍රතිලාභයි එකිනෙකට සමාන වෙනවා. ආන්තික පිරිවැයට අපි කියනවා MC marginal cost. ආන්තික ප්‍රතිලාභ වලට අපි කියනවා MB marginal benefit. එහෙනම් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉටු වෙනකොට කොන්දේසිය තමයි ආර්ථිකයේ නිෂ්පාදන කටයුතු වල ආන්තික පිරිවැයයි ආන්තික ප්‍රතිලාභයි දෙක සමාන වීම. එහෙම නැත්නම් අපි කියනවා මේකට MC සමානයි P කියලා. ආන්තික පිරිවැයයි මිලයි සමානයි කියලා කිව්වත් හරි. මේ කොන්දේසි දෙකම එකයි. හරි. ඒතර ඔන්න ඕක පිළිබඳ වැඩිදුර විග්‍රහ කිරීමක් තියෙනවා. ඒක තමයි ඊළඟට ওই රූප සටහනේ දාන්න තියෙන්නේ. right අපි මුලින්ම එමු එහෙනම් පැහැදිලි කරගන්න අපි නෝට් එකට. එන්න බලන්න. එන්න සටහනේ පිටු අංක 1 පූර්ණ සේවා නියුක්තිය බලන්න.
රූප සටහන තියෙනවා කාර්යක්ෂම පූර්ණ සේවා නියුක්තිය අකාර්යක්ෂම පූර්ණ සේවා නියුක්තිය. ළමයි නිර්වචනයක් තියෙනවා highlight කරමු. වර්තමාන නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි සෑම නිෂ්පාදන සම්පතක්ම නිෂ්පාදනයට උපයෝජනය කිරීම පූර්ණ සේවා නියුක්තිය වේ. highlight කරන්න. මේ පූර්ණ සේවා නියුක්තියක් තියෙද්දී මතක තියාගන්න සේවා නියුක්ති අනුපාතිකය 100%යි. සේවා වියුක්තිය කීයද? ශූන්‍යයි. මෙන්න කියලා තියෙනවා සේවා වියුක්ති අනුපාතිකය ශූන්‍ය වේ. මේන් පෙන්වන්නේ ශ්‍රමය පමණක් සේවා නියුක්ත වන බව නොවේ. ශ්‍රමය විතරක් සේවා නියුක්ත වෙන බව නෙමෙයි. වර්තමාන නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කළ හැකි භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය, ව්‍යවසායකත්වයේ වැනි සෑම නිෂ්පාදන සම්පතක්ම නිෂ්පාදනයට උපයෝජනීය වන බවයි. බලන්න මම මේක කිව්වා මතකද දන්නේ නැහැ ඔබට මොකක් කියනද? හරි පුරන් වෙච්ච කුඹුරු නෑ, වහලා දාපු කර්මාන්ත ශාලා නෑ, අතහැරලා දාපු ඉඩම් නෑ. හරි හැම ශ්‍රමිකයෙක්ම රැකියා කරනවා. අන්න පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්ති නිමැවුම් අවස්ථා ප්‍රධාන ස්වරූප දෙකකට වෙන් කළ හැකිය. එක කාර්යක්ෂම පූර්ණ සේවා නියුක්ති අවස්ථා, දෙක අකාර්යක්ෂම පූර්ණ සේවා නියුක්ති අවස්ථා. පූර්ණ සේවා නියුක්ති සම්පත් මගින් උපරිම නිමැවුමක් ලබා දෙන අවස්ථාවක් පූර්ණ සේවා නියුක්ති කාර්යක්ෂම නිමැවුමක් වේ. සම්පත් අපතේ යාමක් සිදු නොවේ. මෙවැනි නිමැවුම් ලක්ෂයක් නිෂ්පාදන හැකියා මායිම මත පමණක් පිහිටයි. සෑම සම්පතක්ම සේවා නියුක්ත වී තිබුණද සම්පත් නාස්ති වීම සිදුවීම නිසා උපරිම නිමැවුමක් නොලැබෙන නිෂ්පාදන අවස්ථාවන් අකාර්යක්ෂම පූර්ණ සේවා නියුක්ති නිමැවුම් ලෙස හැඳින්වේ. 100% සේවා නියුක්ති තත්ත්වයක් යටතේත් ලබා ගන්නේ හැකියා මායිම තුල පිහිටන අඩු නිමැවුමකි. සම්පත් අපතේ යාම නිසා නිමැවුම පහත වැටේ. මේක තමයි අකාර්යක්ෂම එකට හේතුව. මේක තමයි කාර්යක්ෂම වෙලා මත පිහිටන්න හේතුව. නාස්තියක් අපතේ යාමක් තියෙනවා නම් පූර්ණ සේවා නියුක්තියක් තිබ්බත් අකාර්යක්ෂමයි හැකියාමයිම තුල. ඒට එහා පැත්ත පිටුවට ගියොත් සේවා වියුක්තිය. රූප සටහන තියෙනවා හැකියාමයිම තුල ලක්ෂ කීපයක් ලකුණු කරලා තියෙන සේවා වියුක්තිය විදියට නිර්වචන තියෙනවා highlight කරමු. වර්තමාන නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි නිෂ්පාදන සම්පත් වලින් කොටසක් නිෂ්පාදනයට භාවිතා කර නොතිබීම සේවා වියුක්තිය ලෙස හඳුන්වයි. මින් අදහස් වන්නේ වර්තමාන නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කළ හැකි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වයේ වැනි සෑම නිෂ්පාදන සම්පත් වලින්ම කොටසක් නිෂ්පාදනයට යොදාගෙන නොමැති බව. ශ්‍රමය විතරක් නෙමෙයි හැම එකක්ම පුරන් වෙච්ච කුඹුරු, වහලා දාපු කර්මාන්ත ශාලා, අතහැරලා දාපු ඉඩම් සේරම මේකදී. සේවා වියුක්ති අනුපාතිකය දන අනිවාර්යයෙන්ම සේවා වියුක්තියක් තියෙනවා නම් 100%ක් වෙන්න බෑනේ සේවා නියුක්ති අනුපාතිකය. 99 වුණත් සේවා වියුක්ති අනුපාතිකය එකයි. එහෙනම් සේවා වියුක්ති අනුපාතිකය 1ට වඩා වැඩි නැත්නම් බිඳුවට වඩා වැඩි ධනාගයක් ගනි. සාමාන්‍යයෙන් රැකියා නොකරන ශ්‍රමිකයින් පිරිසක් සිටින ආර්ථිකය තුළ සාමාන්‍යයෙන් සේවා වියුක්තිය යන සංකල්පය බොහෝ විට භාවිතා කරන්නේ ශ්‍රමය සම්බන්ධව වුවත් භූමිය, ප්‍රාග්ධනයේ වැනි සම්පත්ද සේවා වියුක්ත තත්ත්වයකට පත්විය හැක. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවන්නේ. බලන්න උදාහරණ. නියඟය නිසා වගා නොකළ බිම් තිබීම, රැකියා නොමැති ශ්‍රමිකයින් සිටීම, කම්කරු ප්‍රශ්න නිසා සමහර කර්මාන්ත ශාලා වසා තිබීම, යන්ත්‍රෝපකරණ හා ගොඩනැගිලි වැනි ප්‍රාග්ධන සම්පත් භාවිතා නොකර පැවතීම. මේ තියෙන්නේ සේවා වියුක්තියට උදාහරණ. රයිට් බලමු පිටු අංක 3 නිෂ්පාදන කාර්යක්ෂමතාව. නිෂ්පාදන කාර්යක්ෂමතාව හැකියා මායිම මත පිහිටන සංයෝග කීපයක් ලකුණු කරලා තියෙනවා. මත පිහිටන සෑම ලක්ෂයක්ම මොන කාර්යක්ෂමතාවෙන්? නිෂ්පාදන කාර්යක්ෂමතාවෙන් යුක්තයි. ළමයි මෙතන highlight කරන්න නිර්වචනයේ සම්පත් නාස්තිය ශූන්‍ය කරමින් කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබාගත හැකි උපරිම නිමැවුම් ප්‍රමාණය ලබා ගැනීම නිෂ්පාදන කාර්යක්ෂමතාව ලෙස හඳුන්වයි. කියවමු මෙහිදී සම්පත් නාස්තිය ශූන්‍ය වන බැවින් අවම පිරිවැයක් යටතේ භාණ්ඩ නිෂ්පාදනයේ වේයයි සලකනු ලැබේ. ළමයි මතක තියාගන්න මේ හැකියා මායිම මත පිහිටන සෑම ලක්ෂයක්ම අපි කියනවා පිරිවැය අවම සංයෝග. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ආර්ථිකයේ අවම පිරිවැයකින් යුක්ත නිෂ්පාදන සංයෝග මොනවද කියලා ඒ තමයි හැකියා මායිම මත පිහිටන සංයෝග. මොකද උපරිම නිමැවුමක් ලබා දෙන නිමැවුම් තමයි අවම පිරිවැයක් සහිත නිමැවුම් කියන්නේ. ඊළඟට මේ තවත් ආකාරයකින්ද නිර්වචනය කළ හැකිය. එනම් කිසියම් නිමැවුම් ප්‍රමාණයක් ලබා ගැනීමට අවම යෙදවුම් ප්‍රමාණයක් භාවිතා කිරීමද නිෂ්පාදන කාර්යක්ෂමතාව වේ. කිසියම් නිමැවුම් ප්‍රමාණයක් ලබා ගැනීමට අවම යෙදවුම් ප්‍රමාණයක් භාවිතා කිරීම.
කෙලෙස කීවත් නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ අදහස වනුයේ රටක සම්පත් නාස්තියකින් තොරව නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන බව. නිෂ්පාදන කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමට ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටුවිය යුතුය. එක පූර්ණ සේවා නියුක්තියක් පැවතීම. දෙක හැකියා මායිම මත පිහිටන පූර්ණ නිෂ්පාදනයක්. දෙකම හයිලයිට් කරනවා. right. දැන් ඔකේ තියෙනවා තව සුවිශේෂී කොන්දේසියක්. ලක්ෂණයක්. බලමු. පූර්ණ සේවා නියුක්ති තත්ත්වයක් යටතේ උපරිම නිමැවුමක් ලබා ගන්නා විට පමණක් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටුවේ. මේ නිසා හැකියා මායිම මත පිහිටන නිෂ්පාදන ලක්ෂයක් වීම අනිවාර්ය කොන්දේසියක් වේ. හැකියා මායිම මත පිහිටන සියලු නිෂ්පාදන ලක්ෂයන් අවම පිරිවැයකින් යුක්ත කාර්යක්ෂම නිෂ්පාදන සංයෝගයන් වේ. ඊළඟ වැදගත්ම දේ තමා නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමතාවයෙන් සිදුවන විට දැකිය හැකි විශේෂිතම ලක්ෂණය වන්නේ ආවස්තික පිරිවැයක් හට ගැනීමයි. එක් භාණ්ඩයක් කැප නොකර මිස අනික් භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කළ නොහැකි වේ. මේ පැරටෝ ප්‍රශස්තය ලෙසද හඳුන්වයි. බලමු බෝඩ් එක දිහා. ළමයි පැරටෝ ප්‍රශස්තයෙන් කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉටු වෙනකොට හැකියා මායිම මත ඉන්නවා කියන එක. එහිදී දැන් අපි හිතමු හැකියා මායිම මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතනට හැකියා මායිම මත එක තැනක ඉඳන් තව තැනකට යනකොට පහළින් ඉඳන් ඉහළට හරි ඉහළින් ඉඳන් පහළට හරි කොහෙට ගියත් එකක නිෂ්පාදනය වැඩි වෙනකොට අනික නිෂ්පාදනය මොනවා වෙනවද ළමයි? අඩු වෙනවා. එකක් හදන්න අනික කැප කරනවාමයි. පැහැදිලිද? අන්න ඒක තමයි අපි කියන්නේ ආවස්තික ප්‍රයක් හට ගන්නවා. එහෙනම් නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්ත අවස්ථාවකදී නිෂ්පාදන සංයෝගයේ හැකියා මායිම මත පිහිටන නිසා එකක නිෂ්පාදනය වැඩි කරන්න අනික කැප කරනවාමයි. එකක් වැඩි වෙනකොට අනික කැප වෙනවා. ඒ නිසා ආවස්තික ප්‍රයක් හට ගන්නවා. එන්නේ ඒකට අපි සංකල්පයක් විදිහට කියනවා පැරටෝ ප්‍රශස්තය කියලා. right. නිෂ්පාදන අකාර්යක්ෂමතා ඇති කරන විවිධ අවස්ථාවන් මේක යටතේ දාලා තිනවා. සේවක වැඩවර්ධන, දේශපාලන මැදිහත් වීම අධික වීම, පෞද්ගලික අංශයේ ව්‍යාපාර රජයට පවර ගැනීම, අකාර්යක්ෂම වෙන්නේ. ත්‍රස්තවාදී තර්ජන, රාජ්‍යාංශයේ සේවකීන්ගේ අකුරට වැඩ කිරීමේ ප්‍රතිපත්ති. හරි. ඒවා කාර්යක්ෂමතාවයේ අඩු වෙනවා. අකාර්යක්ෂම වෙන්න බලපාණය. දුර්වල කළමනාකරන තීරණ, අධික වාහන තදබදය, පරිසර දූෂණය වැනි ඍණ බාහිරතා, වසංගත රෝග පැතිර යාම, දැඩි නියන් තත්ත්ව. පැහැදිලි? right. ඊට පස්සේ අවසාන සංකල්පය ආර්ථික කාර්යක්ෂමතාවයට එනවා. බලමු ළමයි ආර්ථික කාර්යක්ෂමතාව. right. මේකේ ප්‍රශස්ත නිමැවුම ලකුණු කරලා තියෙන එක තැන. x වැඩියෙන් හදන y අඩුවෙන් හදන තැන. නිර්වචනයක් තියෙනවා highlight කරමු. සම්පත් නාස්තියකින් තොරව මහජනතාවගේ උවමනාවලට ගැළපෙන ප්‍රශස්ත නිමැවුම බිහි කිරීම සඳහා සම්පත් වෙන් කිරීම ආර්ථික කාර්යක්ෂමතාව ලෙස හඳුන්වයි. highlight කරන නිර්වචනය. එය පහත දැක්වෙන ආකාරයටද නිර්වචනය කළ හැක. නැතහොත් හැකියා මායිම බලන්න ළමයි බෝඩ් එක දිහා. හැකියා මායිම මත පිහිටන නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්ත භාණ්ඩ සංයෝග අතරින් මහජනතාවගේ උවමනාවලට වඩාත් හොඳින් ගැලපෙන සංයෝගය නිෂ්පාදනය කිරීම කියලා කිව්වත් ඒත් හරි. මත පිහිටනේවැ මහජනතාවගේ උවමනාවලට ගැලපෙන සංයෝගය නිෂ්පාදනය කිරීම. right. එතකොට ආර්ථික කාර්යක්ෂමතාව ළඟා කර ගැනීම සඳහා මූලික කොන්දේසි දෙකක් සම්පූර්ණ විය යුතුය. එක නිෂ්පාදන කාර්යක්ෂමතාව, දෙක සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව. නිෂ්පාදන කාර්යක්ෂමතාව අපි දන්නවා. දෙක සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ නිර්වචනයක් තියෙනයට සාකච්ඡා කරනවා. බලමු. සම්පත් නාස්තියකින් තොරව අවම පිරිවැයක් යටතේ භාණ්ඩ නිපදවන නිෂ්පාදන අවස්ථාවක් විය යුතුය. එනම් නිෂ්පාදන හැකියා මායිමක් මත පිහිටන නිමැවුමක් විය යුතුය. නමුත් එසේ වූ පමණින්ම ආර්ථිකයක් කාර්යක්ෂම ක්‍රියාත්මක වෙන්නේ. නිෂ්පාදන කාර්යක්ෂමතාව කියන්නේ මත පිහිටන එකනේ. නිෂ්පාදන කාර්යක්ෂමතාව ඇති වෙච්ච පළියටම ආර්ථිකය කාර්යක්ෂම ක්‍රියාත්මක වෙනවද? නෑ. ඔන්න සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව නිර්වචනය තියෙනවා. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව යනු මහජනතාවගේ උවමනාවලට ගැළපෙන ආකාරයට කර්මාන්ත අතරේ හිඟ සම්පත් බෙදා වෙන් කිරීමයි highlight කරන නිර්වචනය. කියවමු. නිෂ්පාදන හැකියා මායිමක් මත පිහිටන ඕනෑම නිෂ්පාදන ලක්ෂයක් සම්පත් නාස්තියකින් තොර නිෂ්පාදන ලක්ෂයක් වන බැවින් නිෂ්පාදන කාර්යක්ෂමතාව පොදු ගුණාංගයක් වේ.
නමුත් ආර්ථික කාර්යක්ෂමතාව පිහිටන්නේ ඒ අතරින් එක් නිෂ්පාදන ලක්ෂයක පමණි. ඒ මහජනතාවගේ උවමනා සපුරාලිය හැකි නිෂ්පාදන ලක්ෂයයි. ප්‍රශස්ත නිමැවුම් සංයෝගයේ ලෙසද එය හඳුන්වයි. හයිලයිට් කරන අන්තිම තියෙන කොන්දේසිය සම්පත් බෙදාවින් කිරීමේ කාර්යක්ෂමතාවයේ කොන්දේසිය තමයි ආන්තික පරිවැය මිලට සමානයි. එහෙම නැත්නම් ආන්තික පරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමානයි. රයිට් බලන්න බෝඩ් එකේ ළමයි. එහා පැත්තේ පිටුවේ තියෙනවා හිස්තැනක් අපිට ඒ හිස්තැන පුරවන්න ඕනි. ඒ හිස්තැනට එන රූප සටහන මම බෝඩ් එකේ දානවා බලන්න. ළමයි මේ ආන්තික පරිවැයයි ආන්තික ප්‍රතිලාභයි සමාන වෙන හරි බලන්න සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉටු කරන නිමැවුම අපි පෙන්නුවට ඇත්තටම මෙන්න මේක ඔන්න ඔය රූප සටහන උතන එහා පැත්තේ හිස් පිටුවට දාන්න. ළමයි මම කතා කරනවා මෙන්න මේකට. මේ තියෙන්නේ ළමයි ආන්තික ප්‍රතිලාභ MB. මේ තියෙන්නේ ආන්තික පිරිවැය MC. ආන්තික පිරිවැයයි ආන්තික ප්‍රතිලාභයි සමාන වෙනවනේ යම් අවස්ථාවකනේ. මේ අවස්ථාවේ කොන්දේසිය MC සමානයි MB. එහෙම නැත්නම් මේකටම අපිට කියන්න පුළුවන් ළමයි බලන්න MC සමානයි P කියලා කියන්න පුළුවන්. මිල. මෙන්න මේ නිමැවුම. මෙන්න මේ නිමැවුම තමයි අපි කියන්නේ ආර්ථික කාර්යක්ෂමතාව ඉටු කරන ප්‍රශස්ත නිමැවුම. X භාණ්ඩ Y භාණ්ඩ දාලා හැකියා මායිමක් යට ඇඳලා ඒ හැකියා මායිම මත ලක්ෂයක් මෙහෙම ඇඳහම අන්න ඒ ලක්ෂේ අපි කියනවා ප්‍රශස්ත නිමැවුම. එහෙමත් නැත්නම් ආන්තික පරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වෙන මිලට සමාන වෙන නිමැවුම. ළමයි ඔන්න ඒ හිස්තැනට මෙන්න මේ රූප සටහන දාගන්න. මෙන්න මේ රූප සටහන දාගන්න. ආන්තික ප්‍රතිලාභ ආන්තික පරිවැය මේ දෙක සමාන වෙනකොට MC සමාන MB එහෙම නැත්නම් MC සමාන P. මෙන්න මේ ඉතින් ඉඳන් මෙහෙම්මම ඉරක් කඩ ඉරක් ආවත් කමන්නේ. ඒ කඩ ඉර ඉන්නේ පහළ තියෙන හැකියා මායම මත ලක්ෂයට. ඒ ලක්ෂය තමයි ප්‍රශස්ත නිමැවුම හෙවත් සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉටු කරන MC සමානයි P නිමැවුම. පැහැදිලි? මෙන්න මේක දාගන්න එතන. දැන් අපි යමු අභ්‍යාස සංඛ්‍යා 7ට. අපි දැන් සාකච්ඡා කරන්නේ මෙන්න මේ එපිසෝඩ් 20ට අදාළව තියරි කොටස සාකච්ඡා කරලා අභ්‍යාස සංඛ්‍යා 7 හරියටම ප්‍රශ්න 8ක් තියෙනවා ළමයි මේ කොටසට අදාළව. මෙන්න මේ ප්‍රශ්න 8 අපේ හැකියා මායම ඇසුරින් රූප සටහන ඇසුරින් පැහැදිලි කරලා ලියන්න ඕනේ. රයිට් එහෙනම් බලමු බෝඩ් එක දිහා එන්න. මම මුලින්ම මෙන්න මේ ප්‍රශ්න 8 සාකච්ඡා කරන්න කලින් හැකියා මායමට ගන්නවා බෝඩ් එකට ගන්නවා හැකියා මායිම් 8 බලමු බෝඩ් එක දිහා. රයිට්. මේ අභ්‍යාසය මම සකස් කරලා තියෙන ළමයි අපි දැන් සාකච්ඡා කරපු කොටසට අදාළව පැහැදිලි කිරීමක් ඔබට ලබා දෙන්න. හරි. දැන් අපි බලමු පළවෙනි එක. පූර්ණ සේවා නියුක්ති තත්ත්වයක් පැවතුනද නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව සිදු නොවේ. විශේෂයෙන් සඳහන් කළා නැති නිසා භාණ්ඩ වර්ග දෙක මොනවද ළමයි? X භාණ්ඩ Y භාණ්ඩ පොදුවේ යොදා ගන්න භාණ්ඩ යුග. එහෙනම් පළවෙනි හැකියා මායිමට ආවා X භාණ්ඩ Y භාණ්ඩ කියලා දැම්මා. ළමයි මේක මොකද්ද? පූර්ණ සේවා නියුක්ති තත්ත්වයක් නේ. පූර්ණ සේවා නියුක්ති තත්ත්වයක්. පූර්ණ සේවා නියුක්තියක් තිබ්බට නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව වෙන්නේ නැහැලු. එහෙනම් මේ මොකද්ද? මතද තුලද හැකියා මායිම? හැකියා මායිම තුල. මේකට අපි කියන්නේ මොකද්ද? අකාර්යක්ෂම පූර්ණ සේවා නියුක්තියක්. මෙන්න ලකුණු කරා හැකියා මායිම තුල ලක්ෂයක් ලකුණු කර. ඒ කියන්නේ. හරි. මොකද පූර්ණ සේවා නියුක්තියක් තිබ්බට නිෂ්පාදන කටයුතු අකාර්යක්ෂමව නම් වෙන්නේ නිෂ්පාදන සංයෝගයේ හැකියා මායිම මත පිටන්නේ. ඒක පිටන්නේ කොහෙද? තුල. රයිට්. එහෙනම් මෙන්න මේ වාගේ පිටු අංක 6 අභ්‍යාස අංක 7 සාකච්ඡා කරන පළවෙනි රූප සටහනට එන්න. ඒකේ X භාණ්ඩ Y භාණ්ඩ කියලා දාලා මේ හැකියා මායිම තුල ලක්ෂයක් ලකුණු කරලා ඒ කියලා ලියලා
ඒක ඉස්සරහින් රතු පෑනෙන් තරුවක් දාලා සාමාන්‍ය පාටින් වාක්‍යයක් දාන්න. ලියන්න. පූර්ණ සේවා නියුක්ති තත්වයක් පැවතුනද නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව සිදු නොවන බැවින් නිෂ්පාදන සංයෝගය හැකියා මායිම තුල ලක්ෂයක පිහිටයි. මෙය අකාර්යක්ෂම පූර්ණ සේවා නියුක්ති තත්වයකි. right. අංක 1. බලමු අංක 2. රටේ සම්පත් වලින් කොටසක් නිෂ්පාදනයට යොදාගෙන නැත. මොකද්ද සංකල්පය ළමයි? සේවා වියුක්තිය. කොටසක් නිෂ්පාදනයට අරගෙන නැත්නම් ඒක මොකද්ද සේවා වියුක්තිය. right. එහෙනම් බලන්න බෝඩ් එක දිහා. පොදුවේ පිළිබ අර්ධ දැක්වීමක් නැති නිසා x භාණ්ඩ y භාණ්ඩ ගන්න. මෙන්න x භාණ්ඩ මෙන්න y භාණ්ඩ. ළමයි සම්පත් වලින් කොටසක් නිෂ්පාදනයට අරන් නැත්නම් කොටසක් නිෂ්පාදනයට අරන් නැහැ කියන්නේ කොටසක් නිෂ්පාදනයේ නැහැ සේවා වියුක්ති තත්ත්වයක්. එන සේවා වියුක්තියක් තියෙනවා නම් අනිවාර්යෙන් සංයෝගයේ හැකියා මායිම් තුල පිහිටයි. එන ඔබේ දෙවෙනි රූප සටහනේ x භාණ්ඩ y භාණ්ඩ කියලා දාලා මෙයවත්වල හැකියා මායිම තුල ලක්ෂයක් ලකුණු කරලා ඒ කියලා ලියන්න. ඒක ඉස්සරහෙන් රතු පෑනෙන් තරුවක් දාලා සාමාන්‍ය පාටින් නිල් පාටින් වාක්‍යයක් ලියන්න. රටේ සම්පත් වලින් කොටසක් නිෂ්පාදනයට යොදාගෙන නොමැති බැවින් මෙය සේවා වියුක්ති තත්වයකි. සේවා වියුක්ති නිමවුමකදී නිෂ්පාදන සංයෝගය හැකියා මායිම තුල ලක්ෂයක පිහිටයි. right. දෙවෙනි එක. right. බලමු අංක 3. රටක සේවා නියුක්ති අනුපාතිකය ඉහළයි. මේ ටික පූර්ණ සේවා නියුක්තිය, සේවා වියුක්තිය, නිෂ්පාදන කාර්යක්ෂමතා, ආර්ථිකකර මේ සංකල්ප හතරත් එක්ක එකිනෙකට බැඳිච්ච ටිකක් මේ තියෙන්නේ. right. එහෙනම් අපි බලමු රටක සේවා නියුක්ති අනුපාතිකය ඉහළයි. ඒකත් බලන්න වෙන්නේ ළමයි අපිට x භාණ්ඩ y භාණ්ඩ කියලාමයිනේ. right. මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරනවා බලන්න බෝඩ් එක දිහා. මම ඔයාලට කලිනුත් කිව්වා මේ තියෙන ශ්‍රම බලකාය අපි හිතමු ශ්‍රම බලකාය 1000ක් ඉන්නවා කියලා. හැබැයි මේ 1000ම වැඩ කරනවද? නැහැ. රැකියාවක් කරන පිරිසට අපි කියනවා සේවා නියුක්ත පිරිස. රැකියාවක් නොකරන පිරිසට අපි කියනවා සේවා වියුක්ත පිරිස. මම කලින් ගත්ත උදාහරණෙමයි මේ ගන්නෙ. බලන්න. අපි හිතමු 800ක් රැකියාවක් කරනවා කියලා. එහෙනම් 200ක් නොකරනවා නම් ළමයි 800ක් නම් 1000න් 800ක් කියන්නේ කීයද? 180යි මේ මොන අනුපාතිකයේද? සේවා නියුක්ති අනුපාතිකය. 200ක් රැකියා කරන්නේ නැහැ කියන්නේ ළමයි 1000න් 200ක් සේවා වියුක්තයි. ශ්‍රම බලකාය 1000න් 200ක් සේවා වියුක්තයි. ඒ කියන්නේ 120යි මොන අනුපාතිකයේද? සේවා වියුක්ති අනුපාතය. එහෙනම් සේවා නියුක්ති අනුපාතිකයේ 80යි වියුක්ති අනුපාතිකයේ 120යි. ප්‍රශ්නේ මොකද්ද කියන්නේ බලමු. රටක සේවා නියුක්ති අනුපාතිකය ඉහළයි. එහෙනම් 80ක් තියෙන සේවා නියුක්ති අනුපාතිකයේ 90ට ඉහළ ගියොත් ඔයාලා උත්තර දෙන්න. මේක 90ක් වෙනවා කියන්නේ සේවා වියුක්ති අනුපාතිකය නියුක්ති අනුපාතිකය දෙක එකතු 100ක් වෙන්න එපා. නියුක්ති 80 නම් වියුක්තිය 20යි. දෙක එකතු 100ක් වෙන්න ඕනේ. සේවා නියුක්තිය 90යි නම් සේවා වියුක්තිය 100ට කීයද? 10යි. එහෙනම් සේවා වියුක්ති අනුපාතිකය පහළ යාම කිව්වත් හරි. එහෙනම් සේවා නියුක්ති අනුපාතිකය ඉහළ යනවා කියන්නේ අනිත් පැත්තෙන් වක්‍රාකාරයෙන් සේවා වියුක්ති අනුපාතිකය පහත වැටීම. ඒකට එකඟ වෙන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ රැකියා කරන ප්‍රමාණය පෙරට වඩා වැඩි. හැබැයි පූර්ණ සේවා නියුක්තියක් තිබුණා නම් හැකියාමයිම මත ඉන්නේ. එහෙනම් සේවා නියුක්ති අනුපාතිකය දැන් අපි තර්ක කරන්න ඕනේ මෙහෙම. සේවා නියුක්ති අනුපාතිකය ඉහළ යන්න නම් මේ වෙනකොට ඉන්න ඕනි අපි සේවා නියුක්ති තත්වයකද පූර්ණ සේවා නියුක්ති තත්වයකද එහෙම නැත්නම් සේවා වියුක්ති තත්වයක. අපි දැන් 80යි කියලා සේවා නියුක්ති අනුපාතිකය හැම 20ක් වැඩ කරන්නේ 120ක් සේවා වියුක්තයි. එහෙනම් මේ වෙනකොට ඉන්නේ හැකියා මායම තුල සේවා වියුක්ති සංයෝගයක. එහෙනම් මම මුලින්ම හැකියා මායම තුල ලක්ෂයක් ලකුණු කරන්නම් ඒ කියලා. මෙන්න මෙතන තමයි ඉන්නේ. මෙතන ඉන්න ඇද්දි මොකද වෙන්නේ? සේවා නියුක්තිය ඉහළ යනවා කියන්නේ අර නොකරන ප්‍රමාණය අඩු වෙලා කරන ප්‍රමාණය තව වැඩි වෙනවා. හරි? මේක මතට යන්න බෑ. මතට යනවා කියලා හරියටම කියන්න බෑ. හරි? අපි මෙන්න මේ වගේ සංයෝගයක ඉඳන් මෙන්න මේ වගේ සංයෝගයක් කරා. ඒතර මේක තමයි B කියලා මම ගන්න.
මෙන්න මේ විදිහට නිෂ්පාදන සංයෝගය වෙනස් වෙනවා. හරි සේවා නියුක්ති අනුපාතිකයේ ඉහළ යාමකදී හැකියා මායිම තුල පිහිටි A ලක්ෂයේ ඉඳන් B ලක්ෂය කරා නිෂ්පාදනයේ ඉහළ යාමක් සිදු වෙනවා. මොකද සේවා නියුක්ති අනුපාතිකයේ ඉහළ යනවා කියන්නේ රැකියා කරන ප්‍රමාණය වැඩි වෙනවා. රැකියා කරන ප්‍රමාණය වැඩි වෙනකොට රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. මේ විදිහට මේක මෙතන ඉඳන් මෙතනට යනකම් අක්ෂ දෙකටම බලපාන පරිදි නිෂ්පාදනයේ ඉහළ ගියේ ඇයි? ළමයි මේකේ කියලා නැහැ x කර්මාන්ත සේවා නියුක්තිය ඉහළයයි කියලා. y කර්මාන්ත සේවා නියුක්තිය ඉහළයයි කියලා කියලාද නැහැ. දෙකේම සේවා නියුක්තිය ඉහළ යන නිසා මෙතන තිබ්බ නිෂ්පාදන සංයෝගය මෙතෙන්ට ගමන් කරා. A සිට B ට ගියා. එන ඉස්සරහෙන් වාක්‍යයක් දාමු රතු පෑනින් තරුවක් දාලා මේ රූප සටහන මුලින්ම හදාගන්න x බාණ්ඩ y බාණ්ඩ කියලා දාලා තුල ලක්ෂයක් ලකුණු කරලා A කියලා. ඊට ටිකක් එහාන් තියෙන මතටම ගන්නේ නැතුව මෙහා ලියන ලක්ෂයක් ලකුණු කරන්න B කියලා. හල මේ A සිට B ට මෙතනට යනකම් දාන්න. විතල දාලා ඉස්සරහෙන් තරුවක් දාලා රතු පෑනේ සාමාන්‍ය පාටින් ලියන්න. රටේ සේවා නියුක්ති අනුපාතිකයේ ඉහළ යන විට රැකියා කරන ප්‍රමාණය ඉහළ යන බැවින් රටේ නිෂ්පාදනයේ ඉහළ යයි. එවිට නිෂ්පාදන සංයෝගය හැකියා මායිම තුල පිහිටි A ලක්ෂයේ සිට B ලක්ෂය කරා ගමන් කරයි. පැහැදිලි? 3. right. බලමු ළමයි අපි 4 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුතුව භාණ්ඩ නිපදවයි. මේ සියල්ල දවා ගන්නවා. එහෙනම් x භාණ්ඩ y භාණ්ඩම තමයි දාන්න වෙන්නේ. පොදුවේ යුගන භාණ්ඩ යුගල. ළමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුතුව භාණ්ඩ නිපදවයි කිව්වහම හැකියා මායිම මත කොහේ හරි ලක්ෂයක් ලකුණු කරන්න. ලකුණු කළේ A කියලා ලියන්න. මොකද නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්තව භාණ්ඩ නිපදවනවා නම් අනිවාර්යයෙන්ම නිෂ්පාදන සංයෝගයේ හැකියා මායිම මත පිහිටනවා. මත පිහිටන ඕනිම සංයෝගයක් නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. right එහෙනම් ඒක ඉස්සරහින් මේ රූප සටහන මුලින්ම හදාගන්න x භාණ්ඩ y භාණ්ඩ කියලා දාලා හැකියා මායිම මත ලක්ෂයක් ලකුණු කළේ A කියලා ලියන්න. ඉස්සරහින් ලියන්න රතු පෑනෙන් තරුවක් දාලා සාමාන්‍ය පාටි ලියන්න. නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුතුව භාණ්ඩ නිපදවන බැවින් නිෂ්පාදන සංයෝගය හැකියා මායිම මත ලක්ෂයක පිහිටයි. හරි? ලක්ෂයක පිහිටයි. right. මෙන් 4 වෙනි එක. right බලමු ළමයි 5 වෙනි එක. රටක විරකියා අනුපාතිකය. ළමයි විරකියා අනුපාතිකය කියන්නේ මේ විරකියා අනුපාතිකය කියන්නේ සේවා වියුක්ති අනුපාතිකයටමයි. හරි. එහෙනම් මම මේකට ළමයි බලන්න x භාණ්ඩ y භාණ්ඩ කියලා ගන්නම්. අරගෙන විරකියා අනුපාතික ඉහළයයි කියන්නේ විරකියා අනුපාතික අපි හිතමු 120ක් තිබුණා කියලා. ඒ 20ක් තිබ්බ විරකියා අනුපාතිකය බලන්න ළමයි. සේවා වියුක්ති අනුපාතික නැත්නම් විරකියා අනුපාතිකයේ 120ක් තිබ්බා කියලා හිතන්න. 20ක් තිබ්බ එක මම 130ට වැඩි වෙනවා. ඒ කියන්නේ රැකියා නොකරන ප්‍රමාණය වැඩි. ඒකේ අවසාන ප්‍රතිඵලය සේවා වියුක්තිය වැඩි වෙනවා කියන්නේ නියුක්තිය මොනව වෙනවද ළමයි? නියුක්තිය අඩු වෙනවා. හරි? එහෙනම් සේවා වියුක්ති අනුපාතික ඉහළ යනවා කියන්නේ නියුක්ති අනුපාතිකය පහළ යනවා. එහෙනම් රැකියා නොකරන ප්‍රමාණය වැඩි වෙනවා. කරන ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් රටේ නිෂ්පාදනයට මොන වගේ බලපෑමක්ද ඇති වෙන්නේ? නිෂ්පාදනය පහත වැටෙනවා. සේවා වියුක්ති අනුපාතිකයේ ඉහළ යන්න නම් මේ වෙනකොට වියුක්ති අනුපාතිකයක් තියෙන්න බෑනේ. එහෙනම් සේවා වියුක්තියක් මේ වෙනකොට තියෙනවා කියන්නේ මේ වෙනකොට ඉන්නේ හැකියා මායිම මත ලක්ෂයද තුල ලක්ෂයද? වියුක්තියක් මේ වෙනකොට තියෙද්දි තමයි තවදුරටත් වියුක්තිය වැඩි වෙන්නේ. එහෙනම් ඉන්නේ මේ වෙනකොට හැකියා මායිම තුල ලක්ෂයක. එහෙනම් මම මෙන්න මේ වගේ හැකියා මායිම තුල ලක්ෂයක් ලකුණු කරලා ඒකට A කියලා කියන්න. එහෙම තියෙද්දි නිෂ්පාදනය අඩු වෙනවා. විරකියාව වැඩි වෙනකොට A සිට B දක්වා නිෂ්පාදන සංයෝගය මෙන්න මේ විදිහට හැකියා මායිම තුල ලක්ෂයක් කරා ගමන් කරනවා. හරි. A සිට B දක්වා. පැහැදිලි? right. එහෙනම් මෙන්න රූප සටහන හදා ගන්න ඔයා මුලින්ම
පස්වෙනි එකට ඇවිල්ලා x භාණ්ඩ y භාණ්ඩ කියලා දාලා හැකියා මායම තුල ලක්ෂයක් a කියලා ලකුණු කරලා ඊට පහළින් ලක්ෂයක් b කියලා ලකුණු කරලා ඊතලයක් දාලා පෙන්නන්නේ a සිට b ට මේ ලක්ෂ්‍ය ගමන් කරනවා. රයිට් එහෙනම් ඉස්සරහෙන් රතු පෑනෙන් තරුවක් දාලා සාමාන්‍ය පාටින් ලියන්න. විරැකියා අනුපාතිකයේ ඉහළ යන විට රැකියා නොකරන ප්‍රමාණය පෙරට වඩා අඩු වන බැවින් රටේ නිෂ්පාදනය පෙරට වඩා අඩු වේ. නිෂ්පාදන සංයෝගය හැකියා මායිම තුල පිහිටි A ලක්ෂයේ සිට B ලක්ෂය කරා ගමන් කරයි. පැහැදිලි? නිෂ්පාදනය අඩුයිනේ. right. එහෙනම් 6 රටක නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංගේ. තමයි x භාණ්ඩ y භාණ්ඩ. මේ නිෂ්පාදන කාර්යක්ෂමතාව හොඳ ප්‍රශ්නයක් ඈ. නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුතුව භාණ්ඩ නිපදවයි කිව්වනම් අපි බය නැතුව හැකියා මායිම මත ලක්ෂයක් මේ විදිහට ලකුණු කරලා ඒ කියලා ලියනවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි කාර්යක්ෂමතාව ඉහළ නැංවේ කියන්නේ මේ වෙනකොට ඉන්නේ කාර්යක්ෂම තත්ත්වයකද අකාර්යක්ෂම තත්ත්වයකද? කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන්න නම් මේ වෙනකොට ඉන්නේ මොන තත්ත්වයකද? අකාර්යක්ෂම තත්ත්වයක. ඒ නිසා මේ වෙනකොට ඉන්න තැන හැකියා මායිම තුල ලක්ෂයක් වෙන්න ඕනේ. මෙහෙම ඉද්දි කාර්යක්ෂමතාව ඉහළ යනකොට මොකද වෙන්නේ? කාර්යක්ෂමතාව ඉහළ යනකොට A සිට B ට නිෂ්පාදනය වැඩි වෙනවා. දැක්කද? මතටම යවන්නේ අපි උපරිම කාර්යක්ෂමතාවයෙන් නිපදවයි නම් මතටම යවන්න පුළුවන්. right එහෙනම් මේ රූප සටහන ඇඳගන්න හැකියා මායිම තුල A ලක්ෂය ඉඳන් B ලක්ෂයට ගමන් කරන ඊතලයක් දාන්න. ඉස්සරහෙන් රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න සාමාන්‍ය පාටින්. රටක නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවෙන බැවින් නිෂ්පාදනය පෙරට වඩා වැඩි වේ. නිෂ්පාදන සංයෝගය හැකියා මායිම තුල පිහිටි A ලක්ෂයේ සිට B ලක්ෂය කරා වෙනස් වේ. පැහැදිලි? right. මේ ටික ටිකක් ස්පීඩ් එකේ කියාගෙන යන්න. ඔයාට වීඩියෝ එකේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් පොඩ වීඩියෝ එක ස්ටොප් කරලා නෝට් එක ලියා ගන්න පුළුවන් හින්දා. මොකද මම මේක හිමින් සැරේ කිව්වා කියලා ලියාගෙන යන එක කොහොමත් ඔයා සමහරු එක වේග වලට ලියනවා, සමහරු ටිකක් ඉක්මනට ලියනවා, සමහරු හිමින් ලියනවා. පොදුවේ මම මේක කියාගෙන යන්නේ ඔයාට වීඩියෝ එක ස්ටොප් කරලා හරි ආයෙ පාරක් බලලා නෝට් එක දාගන්න. right. එහෙනම් 7 වෙනි එකට යමු. සමහර රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කරයි. හොඳ ප්‍රශ්නයක් ළමයි. මොකද්ද මේ පෞද්ගලීකරණය කරනවා කියන්නේ? ළමයි මතක තියාගන්න පෞද්ගලීකරණය කරන්නේ අකාර්යක්ෂම ව්‍යාපාර කියන්නේ වචනේ. අකාර්යක්ෂම ව්‍යාපාර මොනව බවට පත් කරන්නද? කාර්යක්ෂම බවට පත් කරන්න. ඇත්තටම පෞද්ගලීකරණය කරන්නේ දැන් රාජ්‍යංශය අපි දකින්න ළමයි දුම්රිය. හරි. ඒතර ඔය වගේ රාජ්‍යංශ ඒකාධිකාරද දුම්රිය දෙපාර්තමේන්තු බාන කොච්චර අකාර්යක්ෂමද ලංකාවේ? සේවකයෝ කොච්චරක් ඉන්නවද? හරි. ඒත් ඉතින් මේවා කොච්චර රාජ්‍යංශයේ දුර රාජ්‍යංශයේ තියෙන ආර්ථිකයේ ඒගොල්ලෝ සුබ සාධනය ගැන හිතන්නේ හැම වෙලේම රජේ. නමුත් ඒකේ කාර්යක්ෂමතාවය එච්චර ඉහළ මට්ටමක නැහැ. පෞද්ගලීකරණය කරනවා කියන්නේ පෞද්ගලික අංශය පවර ගන්නවා. දැන් ලංකාවේ දුම්රිය වගේ පෞද්ගලීකරණය කරොත් එහෙම මම හිතනවා මීට වඩා හොඳ කාර්යක්ෂමතාවයක් දුම්රිය අංශය ඇති වෙයි කියලා, ප්‍රවාහන අංශය ඇති වෙයි කියලා. ඒතර මතක තියාගන්න පෞද්ගලීකරණය කිරීම තුල වෙන්නේ කාර්යක්ෂමතාවය ඉහළ යන එක වැදගත් ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නේ පුළුවන් නම් හයිලයිට් කරන්න. සමහර රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කරයි. හයිලයිට් කරලා එතන ඉස්සරහෙන් ලියන්න වාක්‍යයක් ප්‍රශ්නේ ගාවම ලියන්න 7 වෙනි ප්‍රශ්නේ ගාවම පෞද්ගලීකරණය තුලින් කාර්යක්ෂමතාවය ඉහළයි. කාර්යක්ෂමතාවය ඉහළයි. right ළමයි කාර්යක්ෂමතාව ඉහළ යාම ලකුණු කරන්නේ අපි රූප සටහනක. සමහරලාට ඔයගොල්ලෝ පෞද්ගලික භාණ්ඩ, රාජ්‍ය භාණ්ඩ කියලා දාලා පෞද්ගලීකරණය කරනවා කිව්වහම රාජ්‍ය අංශය පෞද්ගලික අංශයේ භාණ්ඩ අඩු වෙලා රාජ්‍ය භාණ්ඩ වැඩි කරනවා. එහෙම කරන්නේ මේ සංකල්පය තුලින් පැහැදිලි වෙන්නේ මේ කොටසට අදාළව මේක අරන් තියන්නේ ඇයි?
කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන නිසා. එහෙනම් කාර්යක්ෂමතාව ඉහළ නැංවෙනවා නම් පොදුවේ X භාණ්ඩ Y භාණ්ඩ දාන්න පෞද්ගලීකරණය කරන්න කලින් ඉඳියේ මෙන්න මේ වගේ තැනක මේක අකාර්යක්ෂම තැනක්. දැන් පෞද්ගලීකරණය කිරීම තුළ මොකද වෙන්නේ? කාර්යක්ෂමතාව වැඩි වෙලා අර අකාර්යක්ෂම තත්ත්වය පහත වැටිලා සංයෝගය ඉහළ ගිහිල්ලා නිෂ්පාදනය ඉහළ ගිහිල්ලා. පැහැදිලි? එහෙනම් මේක හදාගන්න මේක විශේෂිත තැනක්. සමහර මේක වරද්දනවා. හරි? දැන් එහෙනම් බලමු 7. මොකක්ද 7 කියන්නේ? මේ රූප සටහන දාගන්න. තුල ලක්ෂයක් A කියලා ලකුණු කරලා නිෂ්පාදනයේ B විදියට ලකුණු කරලා ඊතලයක් දාලා පෙන්නන්න. ඉස්සරහින් රතු පෑනින් තරුවක් දාලා සාමාන්‍ය පාටින් ලියන්න ළමයි. රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමත් සමග මෙතෙක් පැවති අකාර්යක්ෂම තත්ත්වය පහත වැඩි කාර්යක්ෂමතාව ඉහළ යන බැවින් නිෂ්පාදනය වැඩි වේ. නිෂ්පාදන සංයෝගය හැකියා මායිම තුල පිහිටි A ලක්ෂයේ සිට B ලක්ෂය කරා ගමන් කරයි. right 8 බලමු. අවසාන ප්‍රශ්න. යෝගට් සහ චීස් නිපදවන ආර්ථිකයක ජනතාව යෝගට් වලට වැඩි ප්‍රියතාවයක් දක්වන තත්වයකදී ආර්ථිකය කාර්යක්ෂම ක්‍රියාත්මක වේ. එහෙනම් භාණ්ඩ වර්ග දෙකට ගන්න වෙන්නේ ළමයි යෝගට් සහ චීස්. යෝගට් සහ චීස්. යෝගට් සහ චීස්. යෝගට් සහ චීස් නිපදවන ආර්ථිකයේ ජනතාව. එහෙනම් මේ ආර්ථිකයේ හැකියා මායිම මත පිහිටන ඕනිම සංයෝගයක් නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන්. හැබැයි ආර්ථික කාර්යක්ෂමතාව කියන්නේ මහජනතාවගේ උවමනාවලට ගැළපෙන නිමැවුම බිහි කරන එක මේ හැකියා මායිම මත පිහිටන සංයෝග අතරින්. එහෙනම් මෙතන යෝගට් වලට මිනිස්සු වැඩි ප්‍රියතාවයක් දක්වනවා නම් හැකියා මායිම මත පිහිටන සංයෝග අතරින් යෝගට් වලට වැඩිපුර සම්පත්වෙන් කරන චීස් වලට අඩුවෙන් සම්පත්වෙන් කරන මෙන්න මේ වගේ සංයෝගයක් අපිට මොකක් විදිහටද ප්‍රශස්ත නිමැවුම එහෙම නැත්නම් ආන්තික පිරිවැය මිලට සමාන වෙන නිමැවුම විදිහට ලකුණු කරන්න පුළුවන්. පැහැදිලි? මේක තමයි උත්තරේ. එහෙනම් වා යෝගට් සහ චීස් කියන භාණ්ඩ දෙක දාලා යෝගට් වැඩියෙන් නිපදවන චීස් අඩුවෙන් නිපදවන හැකියා මායිම මත පිහිටන ලක්ෂයක් ලකුණු කරලා ඒකට A කියලා දාලා ලියන්න ප්‍රශස්ත නිමැවුම. එහෙම නැත්නම් MC සමානයි P. ආන්තික පිරිවැය මිලයි සමානයි එතනදී. right. එතන ඉස්සරහෙන් ලියන්න. යෝගට් සහ චීස් නිපදවන ආර්ථිකයක ජනතාව යෝගට් වලට වැඩි කැමැත්තක් දක්වන තත්ත්වයකදී ආර්ථිකය කාර්යක්ෂම ක්‍රියාත්මක වන බැවින් ආර්ථික කාර්යක්ෂමතාව ඉටුවන ප්‍රශස්ත නිමැවුම ඒ වේ. එහිදී යෝගට් සඳහා වැඩි සම්පත් ප්‍රමාණයකුත් චීස් සඳහා අඩු සම්පත් ප්‍රමාණයකුත් වෙන් කරයි. හරි. අභ්‍යාස අංක 7 සම්පූර්ණ අවසానයි. right මේකේ කොටස් ටික අවශ්‍ය නෝට් එක සේරමම කිව්වා. right එහෙනම් ඔහොමම අපි යමු ළමයි. පිටු අංක 8 තියෙනවා අභ්‍යාස අංක 8. 8 තියෙන්නේ මේ කොටසට අදාළව ආපු පසුගිය විභාග ප්‍රශ්න ටික. right මේ ටිකත් මම ඔහොමම සාකච්ඡා කරන්න. බලමු අභ්‍යාස අංක 8 පළවෙනි එක. නිෂ්පාදන කාර්යක්ෂමතාව යන්නේ අදහස් කරනුයේ උත්තරේ ළමයි නිෂ්පාදන කාර්යක්ෂමතාව අඩුම පිරිවැයක් ගෙන දෙන ශිල්ප ක්‍රම භාවිතා කිරීමයි. පිරිවැය අඩු පිරිවැයකින් භාණ්ඩ නිපදවන බලමු. දෙවෙනි එක සමාජයට වඩාත් උවමනා කරන භාණ්ඩ මිශ්‍රණ නිෂ්පාදනය. ඒක නම් ආර්ථික කාර්යක්ෂමතාවගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව නෙවෙයි. පවත්නා සියලුම සම්පත් පූර්ණ සේවා නියුක්ත වීමයි. පූර්ණ සේවා නියුක්තිය කියන සංකල්පය තමයි එකෙන් අදහස් වෙන්නේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවයේදී හැකියාමාය මත පිහිටන්න ඕනේ. නිෂ්පාදන හැකියාමායින් වක්‍රය ඇතුළත කිසියම් ලක්ෂයක නිෂ්පාදනය කිරීම ඒක වෙන්න බෑ. ඇතුළත ලක්ෂයක ඉන්නවා නම් ඒක නිෂ්පාදන කාර්යක්ෂමතාව නෙමෙයි අකාර්යක්ෂමතාව. ශ්‍රමය වෙනුවට ප්‍රාග්ධනය ආදේශ කරන තාක්ෂණික දියුණුවයි වැරදි. උත්තරේ ගන්න එන්නේ එක ළමයි. අඩුම පිරිවැයක් ගෙන දෙන නිෂ්පාදන ශිල්ප ක්‍රම භාවිතා කිරීම. 2019 ඕල්ඩ් ප්‍රශ්නේ පළවෙනි උත්තරේ. මොකද ඒකට හේතුව අපි නිෂ්පාදන කාර්යක්ෂමතාව අර්ථ දැක්ව සම්පත් නාස්තිය ශූන්‍ය කරමින් කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමැවුම් ප්‍රමාණයක් ලබා ගැනීම. නැත්නම් අවම යෙදවුමකින් උපරිම නිමැවුමක් ලබා ගැනීම. මේක කියන්නේ අවම පිරිවැයක් යටතේ නිෂ්පාදන ශිල්ප ක්‍රම භාවිතා කිරීම. right දෙක
නිෂ්පාදන හැකියාව වක්‍රය මත කටයුතු කරන ආර්ථිකයක් සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් සෑම විටම නිවැරදි වන්නේද? මත ඉන්නවා නම් ළමයි අනිවාර්යෙන් එක්ක නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉටු වෙන්න ඕනේ. නැත්තම් පූර්ණ සේවා නියුක්ති කාර්යක්ෂම නිමැවුමක් වෙන්න ඕනේ. මත ඉන්නවා නම් බලමු එක. ඒ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් විය යුතුය. වැරදි. ඒ විධාන ආර්ථිකයක් විය යුතුය. ඒත් වැරදි. හරියටම ගන්න බෑ. එය සම්පත් පූර්ණ සේවා නියුක්තියෙහි පවතී. ළමයි මත ඉන්නවා නම් අනිවාර්යෙන් පූර්ණ සේවා නියුක්ති තත්ත්වයක් පවතින්නේ. ඒක තමයි උත්තරේ. 4 බලමු. ඒ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඇති කරගෙන ඇති. නමුත් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයට කිසිසේත් අත් කරගත නොහැක. වැරදි. මොකද හැකියාවයි මත ඉන්නවනම් අනිවාර්යෙන් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඇති වෙනවා. ඒ අතරින් කවුරු හරි එක්කෙනෙක් වෙන්න ඕනි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව. මොකද සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉටු වෙනකොට තමයි ආර්ථිකයේ කාර්යක්ෂම වෙන්නේ. ඒතර ආර්ථික කාර්යක්ෂමතාව ඉටු වෙන්න නම් හැකියාමායිම මත පිහිටනේවැන් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉටු වෙන එක ලක්ෂයක් වෙන්න ඕනේ. ඒතර මේක කියන විදිහට නිෂ්පාදන කාර්යක්ෂමතාව අත් කරගෙන තියනවලු මත ඉන්නේ නැද්දි හැබැයි ජීවිතයට බැයිලු සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව අත් කරගන්න. ඒක වැරදි. අනිවාර්යෙන් මත තියෙන එකම තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව අත් කරගන්නේ. අන්තිම එක එයට රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයක් තිබිය යුතුයි. ඒක වැරදි. උත්තරේ 3. 2018 3 කිසියම් ආයතනයක් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව සහිත නිමැවුම් මට්ටමේ සිටින විට මොකද සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව කොන්දේසිය ළමයි MC සමානයි P ආන්තික පරිවැය මිලට සමානයි. උත්තරේ අංක 5 2018 A level මු. right 4 කිසියම් ආර්ථිකයක් නිෂ්පාදන කාර්යක්ෂමතාව කරගත් විට නිෂ්පාදන කාර්යක්ෂමතාව අත් කරගත් විට මොකද වෙන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාව අත් කරගන්න කියන්නේ මතනේ ඉන්නේ නේ. වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කළ නොහැකිය. තමයි එක්කෙනෙක්ගේ නිෂ්පාදනය අඩු කරන්නේ නැතුව තව එකක් වැඩිපුර හදන්න බැයිලු. තමයි අනිවාර්යයෙන්ම එකක් හැඩියෙන් හදන්න නම් තව එකක් කැප කරන්න වෙනවමයි නේ. ඒකනේ අවස්ථේ පිර ඇති වෙනවා කියන්නේ මත ඉන්න දෙන වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කළ නොහැකි වේ. හරි. එතකොට ඔය උත්තරේ තමයි අපිට ගන්න. එකක් අඩු කරන්නේ නැතුව තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කරන්න බෑ. හරි. මත ඉන්නවා නම් එකක් අඩු කරන්නේ නැතුව තව එකක් හදන්න බෑ. අනිවාර්යයෙන්ම එකක් හදන්න තව එකක් අඩු කරන්න ඕනිමයි. හයි දෙක ඒකේ බලමු ඵල උත්තරේ එක එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආන්තික පිරවැය එම භාණ්ඩයේ මිලට සමාන වේ. ඒක ගන්න තිබුණ ළමයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවත් කරගෙන තියෙනවා නම්. නමුත් ඒකේ තියෙන නිෂ්පාදන කාර්යක්ෂමතාව. හයි 3 සියලුම ඍණ බාහිරතා බැහැරව ගොස් ඇත. ඒක ගන්න බෑ. සමාජයට වඩාත් උවමනා කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා සම්පත් බෙදා වෙන් කෙරේ. ඒක වෙන්නත් බෑ. ඒක වෙන්න පුළුවන් ආර්ථික කාර්යක්ෂමතාව හේවත් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවත් කරගත්තා නම්. සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් ස්වයං පෝෂිත තත්වයකට පත්වේ. ඒකත් වැරදි. එහෙනම් උත්තරේ 2017 ලෙවල් ප්‍රශ්නෙට 1. 5. බාහිරතා නොමැති තරංකාරී වෙළඳපළක් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව හටගනු ඇත්තේ සියලු වෙළඳපළවල මිල ළමයි මිල මොකට සමාන වෙද්දිද? ආන්තික පිරිවැයට සමාන වන විටය. එහෙනම් උත්තරේ 5ට 3 ආන්තික පිරිවැයට සමාන වන විටදී. ඉස්සරහින් ලියන්න ඕනේ MC සමානයි P 2016 ලෙවල් ප්‍රශ්නෙට උත්තරේ 3. 2015 ලෙවල් ප්‍රශ්නේ 6 වෙනි එකකේ දාලා තියෙන්නේ කිසියම් රටක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත ඉන්නේ තාක්ෂණය වෙනස් වෙමින් පවතී. වැරදි. අනික් භාණ්ඩයේ නිෂ්පාදනය අඩු නොකොට කිසියම් භාණ්ඩයක් වැඩිපුර නිපදවිය හැක. අඩු කරන්නේ නැතුව වැඩිපුර අඩු කරන්නේ නැතුව වැඩිපුර හදන්න පුළුවන් නම් දෙකම හදන්න ඕනි එකක් විතරක් වැඩි වෙන්න ඕනි. එහෙම වෙන්න බෑ ළමයි හැකියාවමයිම මත ඉද්දි. මත ඉද්දි අනිවාර්යෙන් එකක් හදනවා නම් අනික අඩු වෙන්න ඕනේ. තුල ඉද්දි නම් ඔන්න එකක් හදද්දි අනික අඩු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දෙකම වැඩි කරන්න පුළුවන්. දෙක වැරදි. නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය නොවේ. වැරදි. මත ඉන්නවා නම් අනිවාර්යෙන් උපයෝජනය වේ. එහෙනම් උත්තරේ පවත්නා සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය වේ. උත්තරේ 4. 5. ආර්ථිකයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් පවතී. වැරදි. 2015 වෙලෙවල උත්තරේ ප්‍රශ්නෙට උත්තරේ 4. 7. නිෂ්පාදන හැකියාව මායිමෙන් ඇතුළත ලක්ෂයකින් පෙන්වන්න. ඇතුළත ලක්ෂයකින් ඉල්ලන්නේ මේ තියෙන සංකල්පවල සේවා වියුක්තියයි. 2014 ලේ ප්‍රශ්නෙට උත්තරේ 1. පැහැදිලි.
රයිට් මේ කොටස අවසానයි ළමයි. ටිකක් සංකීර්ණ කොටසක් අපි සාකච්ඡා කරලා අවසాన කරේ. වාට තේරුම් ගන්න ඇති පහස් පේපර්ස් ප්‍රශ්න වල MCQ වැඩිපුර අහනවා මේ කොටසෙන්. රයිට් මේ ටික සම්පූර්ණ අවසానයි. රයිට් එහෙනම් අපි එපිසෝඩ් 21 න් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.